නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 යේ බ්‍රාහ්මනා වේදගු සම්බ ධම්මේ තේ මේ නමෝ තේච මං පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා යේ බ්‍රාහ්මනා වේදගු සම්බ ධම්මේ තේ මේ නමෝ තේච මං පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා යේ බ්‍රාහ්මනා වේදගු සම්බ ධම්මේ තේ මේ නමෝ තේච මං පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා සාදු 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 සාදු. සියලුම දෙනාට තෙරුවන් සරණයි. අද දවසේදී මේ උතුම් ධර්මානුශාසනාව සිද්ධ කරන්නට යෙදෙන්නේ සියලු ලෝක සියලු සත්වයන් කෙරෙහි තථාගත සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා වූ ඒ මහා ගම්බීර උතුම් සද්ධර්ම ධාතුවෙන් අංශු මාත්‍රයක් හෝ අපේ හදවතට දැනේවා. ඒ උතුම් ධර්ම මාර්ගය විවරණය කරගන්නට උපනිශ්‍රයක්ම වේවා කියන අර්ථයෙන් ධර්ම දානමය පින්කමයක් විදිහට මේ උතුම් පින්කම අද දවසේදී ප්‍රඥා නාලිකාව ඔස්සේ සිද්ධ කරන්නට යෙදෙන්නේ. ඉතින් ඒකට දායකත්වය දක්වන මේ උතුම් කටයුතු සිද්ධ කරන දායකත්වය දක්වන සෑම සිළු දෙනාමත් ඒ වගේම ධර්ම ශ්‍රවණයට සහ සම්බන්ධ වන සෑම සිළු දෙනාටමත් කලින් ඉඳලා බණ අහන අයටත් අද දවසේ අලුතින්ම බණ පදයක් අහන පිරිසටත් උපනිශ්‍රයක් වෙනවා කියන අර්ථයෙන් වේවා කියන අර්ථයෙන් අද මම බලාපොරොත්තු වෙනවා සූවිසි ප ဋ ාණය පිළිබඳව ධර්මානුශාසනාවක් සිද්ධ කරන්න. අපිට මේක එක ධර්ම දේශනාවකින් කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. නමුත් අපිට මේ ලැබිලා තියෙන කාලාවකාශය තුල මම උපරිම උත්සාහ කරනවා යම් අර්ථයක් ඔබගේ ජීවිතයට උපනිශ්‍රයක් වෙන විදිහට
මේ උතුම් ධර්මයට නැඹුරු වෙලා මේ උතුම් ධර්මය විවරණය කරගන්නට උපනිශ්‍රයක් වෙන තැනකින් මේ උතුම් ධර්මය විවරණය කරන්නට. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ සුගත තථාගත බුද්ධ වචනය අපි ජනපද නිරුක්තියෙන් ඒ කියන්නේ එදිනෙදා පාවිච්චි කරන භාෂාවට විග්‍රහ කරගන්න යනකොට මේ ධර්මය සංග්‍රහිත වෙලා තියෙන ඒ pāli භාෂාව ඒ වගේම තමයි මේක විග්‍රහ කරගන්න යනකොට අපි සිංහලෙන් මේක විග්‍රහ කරගන්න යනකොට ඊටාම පරිස්සමෙන් බොහොම සූක්ෂමව පරිස්සමෙන් මේක විග්‍රහ කරගන්නට ඕනේ. ඉතින් අද ඇත්තටම මේක විග්‍රහ කරන්නට කලින් මම හිතුවා මේ ප ဋ ාණ කියන වචනයත් මොකද්ද මේ ප ဋ ාණයෙන් විග්‍රහ කරන්න කියන කාරණාවත් විග්‍රහ කරන්නට. ඇත්තටම ප ဋ ාණය කියන වචනය ගැන විග්‍රහ කරනකොට ප ဋ ාණ කියන එකට පාලියෙන් තියෙන මේ ප ဋ ාණ කියන වචනයට සිංහලෙන් අරුත් විග්‍රහ කරන්නේ පිහිටුවීම නැත්නම් පිහිටවනවා කියන අර්ථය. ප ဋ ාණය කියන එකට පිහිටවීම කියන අර්ථය තමයි විග්‍රහ කරන්නේ. දැන් අපි අහලා තිනවා සතිපට්ඨානය කියලා. සතිය පිහිටුවීම. එතකොට දැන් ප ဋ ාණය කියන ප ဋ ාණ ණය නිරූපණය. ප ဋ ාණ ණය නිරූපණය. එතකොට මේ මොකද්ද කියන්නේ? පිහිටුවීමේ න්‍යාය විග්‍රහ කරනවා කියන එක තමයි ප ဋ ාණ ණය නිරූපණය. එතකොට මෙතන ණය කියලා කියන්නේ මෙතන ණය කියලා කියන්නේ අර දෙයක් ණය වුණා කියන අර්ථයෙන් නෙමෙයි. මෙතන ණය කියන්නේ න්‍යාය කියන අර්ථයෙන්. ප ဋ ාණ ණය ප ဋ ාණ ණය නිරූපණය. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මයේ විදිහට සංග්‍රහිත වෙලා තියෙන ප ဋ ාණ ප්‍රකරණය කියන ග්‍රන්ථ මුල් කරගෙන තමයි අද දවසේදී අපි මේ විග්‍රහයන් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අභිධර්ම පිටකේන පොත් හතෙන් ප්‍රධානම පොතක් විදිහට අවසාන පොත විදිහට තමයි මේ ප ဋ ාණ ප්‍රකරණය විග්‍රහ කරන්නේ. ප්‍රකරණය කියන්නේ ග්‍රන්ථය කියන අර්ථය. එතකොට මේ ප ဋ ාණ ප්‍රකරණය තුල මේ ලෝකයේ සම්බන්ධව, පැවැත්ම සම්බන්ධව, සසර සම්බන්ධව තියෙන සියුම් විග්‍රහ සියල්ලම මේක සංග්‍රහිත වෙලා තියෙනවා. ඉතින් මේක විග්‍රහ කරන්න යනවා කියන්නේ මහා මුහුදකට බහිනවා වගේ කොහෙන් පටන් ගන්නද කොහෙන් ඉවර කරන්නද කියලා හිතා ගන්න බැරි තරමටම මේක විග්‍රහ කරන්න බහිනවා කියලා කියන්නේ ඇත්තටම එක මම දකින්න කරන්න අමාරු වැඩක් විදිහට. නමුත් අපිට වමක් තේරුම් ගන්න උපනිශ්‍රයක් වෙන්න කියන අර්ථයෙන් මේකට ප්‍රවේශයක් හදාගන්න මම උත්සාහවන්ත වෙනවා. පින්වතුනේ ප ဋ ාණය කියන තැනින් යනකොට ප ဋ ාණය විග්‍රහය තුල බුදුහාමුදුරුවෝ සූවිසි ප ဋ ාණය කියන තැනින් ප්‍රත්‍ය 24ක් විග්‍රහ කරන්නට යෙදෙනවා. එතකොට ප ဋ ාණය තුල විග්‍රහ වෙන මේ සූවිසි ප්‍රත්‍ය විග්‍රහ කරගන්නට ගියොත් එතන තියෙනවා ප්‍රධාන ප්‍රත්‍ය වෙන ආකාර 24ක්. ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ ඉපැද්ම සහ පැවැත්මට උපකාර වන ධර්ම. පච්චය කියන වචනයට අපි සිංහලෙන් විග්‍රහ කරගන්නවා ඉපත්ම හා ඉපදීම සහ පැවැත්මට උපකාර වෙනවා කියන එක. එතකොට දැන් මේ ධර්මය වෙන් වශයෙන් වෙන් කරලා විග්‍රහ කරනකොට ඒ කියන්නේ සූවිසි ප්‍රත්‍ය විදිහට වෙන් කරලා විග්‍රහ කළාට මේක ක්‍රියාත්මක වෙනකොට මේ සියල්ල එකට තමයි විග්‍රහ වෙන්නේ. ඒක උදාහරණයකින් කිව්වොත් දැන් අපි මෙන්න මෙහෙම ගත්තොත් දැන් අපි ලෝකයේ තුල න්‍යාම ධර්ම සාකච්ඡා කරනවා. බීජ න්‍යාම, කම්ම න්‍යාම, බීජ න්‍යාම, චිත්ත න්‍යාම, කම්ම න්‍යාම, ඍතු න්‍යාම, ධම්ම න්‍යාම. දැන් මේ න්‍යාම ධර්ම වෙන වෙනම විග්‍රහ කළාට මේක වැඩ කරන්නේ එකට. ලෝකයේ ධර්මතාවයේ ක්‍රියාත්මක වෙනකොට මේ සියල්ල එකට අපි විග්‍රහ කරගන්නේ. ඒක චුට්ටක් විග්‍රහ කරගත්තොත් යාදිසං වපති බීජං තාදිසං හරතේ පලං කල්යාණකාරීච කල්යාණං පාපකාරීච පාපකං. බීජය කල්යාණ වෙනවාද? බීජයේ කල්යාණ ස්වરૂපය යහපත් අර්ථයෙන් වෙනවාද? බීජයට අනුකූලව චිත්තේ යහපත් වෙනවා, කර්මයේ යහපත් වෙනවා, ඍතුව යහපත් වෙනවා, ධර්මයේ යහපත් වෙනවා. බීජය පාපකාරී වෙනකොට පාප බීජයට අනුකූලව චිත්තය පාපකාරී වෙනවා, කර්මය පාපකාරී වෙනවා, ඍතුව පාපකාරී වෙනවා, ධර්මතාවය පාපකාරී වෙනවා. අපි මේකට කියනවා සුගති ධර්මයේ දුගති ධර්මයේ කියලා. එතකොට මේ සුගති ධර්ම දුගති ධර්ම දරාගත්ත සමස්ත මේ ධර්මතාවයේ නියාමනය වෙන ආකාරය, මේ ධර්මතාවයේ න්‍යාය විග්‍රහ කරගන්නවා කියන තැනින් තමයි අපි න්‍යාම ධර්මයන් විග්‍රහ කරගන්නේ. දැන් ඒක භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දහම විවරණය කරන්න කරපු එක විග්‍රහයක්, පර්යායක්. එතකොට ඒ වගේම මේ ධර්මතාවය තවත් විග්‍රහ කරගන්න මේක ඩීටේල් කරලා, ඒ කියන්නේ මේක විග්‍රහ කළා තවත් විග්‍රහ කරන අර්ථයෙන් තමයි මේ ප ဋ ාණය විග්‍රහ කරලා තියෙන්නේ. එතකොට ප ဋ ාණය කියන තැන එනකොට මේ ලෝක ධර්මතාවය, මේ සසර පැවැත්ම කියන එක, ඉපදීම කියන කාරණාව, සසර කියන කාරණාව, පැවැත්ම කියන අර්ථය භාග්‍යවතුන් වහන්සේ 24කට විග්‍රහ කරනවා.
ප්‍රත්‍ය 24කින් විග්‍රහ කරනවා. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා පැවැත්ම සහ ඉපදීම සහ පැවැත්මට උපකාර වන ධර්මය කියන තැනින් තමයි මේක විග්‍රහ කරේ පච්චය කියන එක නැත්තම් ප්‍රත්‍ය වීම කියන කාරණාව. එතකොට ප්‍රත්‍ය වෙන ආකාර 24ක් විග්‍රහ කරනවා. හේතු ප්‍රත්‍ය, ආරම්මන ප්‍රත්‍ය, අධිපති ප්‍රත්‍ය, අන්නන්තර ප්‍රත්‍ය, සමනන්තර ප්‍රත්‍ය, සහජාත ප්‍රත්‍ය, අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය, නිස්සේ ප්‍රත්‍ය, උපනිස්සේ ප්‍රත්‍ය, පුරේජාත ප්‍රත්‍ය, පච්චාජාත ප්‍රත්‍ය, ආසේවන ප්‍රත්‍ය, කම්ම ප්‍රත්‍ය, විපාක ප්‍රත්‍ය, ආහාර ප්‍රත්‍ය, ඉන්ද්‍රිය ප්‍රත්‍ය, ඥාන ප්‍රත්‍ය, මග්ග ප්‍රත්‍ය, සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය, විප්පයුක්ත ප්‍රත්‍ය, අත්ති ප්‍රත්‍ය, නත්ති ප්‍රත්‍ය, විගත ප්‍රත්‍ය, අවිගත ප්‍රත්‍ය. දැන් මේ විදිහට ප්‍රත්‍ය 24ක් විවරණය කරනවා. දැන් පැවැත්ම සම්බන්ධව කතා කරනකොට පැවැත්මේ මූලය පැවැත්මම විග්‍රහ කරනකොට බුදුහාමුදුරෝ සූවිසි ප්‍රත්‍යක් තුලින් මේක විවරණය කරනකොට පැවැත්මෙන් එතර වෙන්නට සූවිසි ගුණයක් විවරණය කරනවා. එතකොට සූවිසි ගුණ වඩන කෙනාට තමයි සූවිසි ගුණය කියන තැනින් අපි බුදු ගුණය ගත්තොත් ප්‍රඥා ශාසනයේ විදිහට, ධම් ගුණය ගත්තොත් සමාධි ශාසනයේ විදිහට, අපි සංඝ ගුණය ගත්තොත් සීල ශාසනයේ විදිහට සංඝ ගුණ, ධම් ගුණ, බුදු ගුණ දකින අර්ථයකින් තමයි ඇත්තටම තෙරුවන දකින අර්ථයට මහන්සි වෙන කෙනෙක්ට තමයි ඇත්තටම මේ ප ဋ ාණය කියන කාරණාව මොනවට විවරණය කරගන්න හැකියාවක් ලැබෙන්නේ. ඉතින් උතුම් සුගත තථාගත භාග්‍යවතුන් වහන්සේ ශාස්ත්‍රූ තනතුරේ තබාගෙන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුක බුද්ධ වචනය අපි හදවතින්ම විවරණය කරගන්න මහන්සි වෙනවා නම් ඒ මහන්සි වීම තුළ අපිට මේක අර කියන්නේ detail විවරණය කරගන්නට මේක අර මහා සාගරයක් අත්දකින්නවා වගේ මහා ගැඹුරක් අවබෝධ කරගන්නට මගේ බුදුහාමුදුරුවෝ අඩුත් නැතුව වැඩිත් නැතුව මේ උතුම් ධර්මය විවරණය කළා තියෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ විවරණය කරපු ධර්මය අපි වගේ මේ හෙන්චයියෝ, අපි වගේ මේ සාමාන්‍ය පිරිසක්, අපි වගේ මේ සාමාන්‍ය මනුස්ස ලෝකේ ඉපදිලා යම් කිසි විදිහකට මේ සාසනික අර්ථයක් ධර්මයක් විවරණය කරගෙන යන්න හදන මහන්සි වෙන කෙනෙක් මේවා විවරණය කරන්න යනවා කියන්නේ ඒක හරියට මහා කළුගල් පර්වතයක් ගාව නිකන් වැලි කැටයක් ඉන්නවා වගේ වැඩක්. ඉතින් වැලි කැටයකටවත් අපිව සමාන කරන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ කියන්නේ මහා සාගරයක් නම් ඒ සාගරයේ ජල දෝතටවත් අපිව සමාන කරන්න බෑ. ඉතින් අපි වගේ කෙනෙක්ගේ අතින් මේක විවරණය කරගෙන යනකොට අඩුපාඩු වෙන්න පුළුවන්. මොකද මේක මහා සාගරයක් මේ අපි විග්‍රහ කරන්න පටන් ගන්නෙ. ඉතින් මුලින්ම මෙන්න මේ හැඟීම පොඩ්ඩක් ඇති කරගන්න භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී මුක බුද්ධ වචනය, ඒ උතුම් ධර්මය මේ වගේ සාමාන්‍ය හාමුදුරු කෙනෙක් විවරණය කරන්න යනවා කියන තැනම ඇත්තටම ඒක තාම අපහසු කාරණාවක්. ඉතින් මේක අපි උත්සාහ කරනවා යම්කිසි මට්ටමකට මේක අදම අහන කෙනෙක් වෙන්න පුළුවන්, කලින් අහපු කෙනෙක් වෙන්න පුළුවන්. ප්‍රවේශයක් ගන්න මේ උතුම් ධහම විමසන්නට මේ ධර්මය විවරණය කරගන්නට උපනිශ්‍රේ වෙන විදිහට යම්කිසි ප්‍රවේශයක් විවරණය කරලා දෙන්නට තේරෙන භාෂාවෙන් මේක විග්‍රහ කරගන්නට දරන උත්සාහයක් විදිහට තමයි මේ කාරණාව සිද්ධ වෙන්නේ. ඉතින් මගේ පින්වතුනේ ප ဋ ාණය කියන විග්‍රහය අපි මේ ප්‍රත්‍ය වීම නැත්තම් පැවැත්ම නැත්තම් අපි කියනවා පිහිටු වීම නැත්තම් පැවැත්ම බලගැන්වීම කියන තැනින් භාග්‍යවතුන් වහන්සේ මේක 24 ආකාරයකට විවරණය කරලා තියෙනවා. පැවැත්ම බලගැන්වෙන ආකාර 24ක්. එතකොට පැවැත්ම පිහිටුවන නැත්තම් මේ පැවැත්ම නැවත පිහිටුවෙන විග්‍රහය විග්‍රහ කරනකොට මේක විවරණය කරනකොට 24 ආකාරයකට මේක විභජනය කරලා තියෙනවා. ඉතින් සූවිසි ප්‍රත්‍ය විවරණය කරගන්න මහන්සි වෙනවා නම් මම ඔබට යෝජනා කරන පළවෙනිම කාරණාව සූවිසි ප්‍රත්‍යයේ ගැඹුර ඔබට අවබෝධ කරගන්න පුළුවන් සූවිසි ගුණයේ ගැඹුර හොයන තැනකින් මහන්සි වුණා නම්. සූවිසි ගුණය විවරණය කරගන්න තැනකට අපි දක්ෂ වෙනවා නම්, තෙරුවන විවරණය කරගන්න දක්ෂ වෙනවා නම්, තෙරුවනේ ගැඹුර, තෙරුවනේ තියෙන අර්ථය විවරණය කරගන්න අපි දක්ෂ වෙනවා නම් අපිට තෙරුවන අවබෝධ කරගන්න යනකොට ලෝකයේ විනිවිද දැකීම කියන තැනට, ලෝකයේ විදසුන් නුවණින් දැකීම කියන තැනට මේක උපනිශ්‍රය වෙනවා. එතකොට ප ဋ ාණ ප්‍රකරණ ග්‍රන්ථයේත් මුලින්ම මේ කාරණාව විග්‍රහ කරනවා. පංචස්කන්ධය, භවය හා නිවන යන මේවායේ අංගයන් ඒවායේ වෙනත් අංගයන්ට පච්චේ වන ආකාරය විස්තර වශයෙන් මෙහි දක්වා තියෙනවා. එතකොට පැවැත්මට කොහොමද මේ ප්‍රත්‍යවීම සිද්ධ වෙන්නේ, පැවැත්මෙන් එතර වීමට කොහොමද මේක ප්‍රත්‍යවීම සිද්ධ වෙන්නේ කියන කාරණාව. ඒ කියන්නේ පවතින්නත් ආහාර මුල් වෙනවා, පැවැත්මෙන් එතර වෙන්නත් ආහාර මුල් වෙනවා. දැන් මේක වෙන්නේ කොහොමද? අපි චුට්ටක් මේක විග්‍රහ කරමු.
කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුකුච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම පංච නීවරණ ධර්මයන් නැත්තම් ක්ලේශ ධර්මයන් වලටත් ආහාර ඕනි. ඒ ක්ලේශයන්ට ආහාර වෙන වැඩපිළිවෙල තමයි තණ්හාව මුල් කරගත්ත මොන තණ්හාවද? අකුසල මූල තණ්හාව මුල් කරගත්ත වැඩපිළිවෙල. දැන් අකුසලයේ කියන්නේ මොකද්ද? අකුසලයේ මූලය කියන්නේ මොකද්ද? අන්න මගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විග්‍රහ කරන්නට යෙදෙනවා. අකුසලයේ කියලා කියන්නේ ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාර, මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්ප්‍රප්පලාපා, අවිජ්ජා, දෝමනස්ස, මිච්ඡා දිට්ඨි කියන තැනින් අකුසලයත්, අකුසල මූලය කියන තැනින් රාගය, කාමරාග, රූපරාග, අරූපරාග කියන තැනින් මේ සැරිසැරීම කියන එක පැවැත්මම බලගන්ව ගන්න වැඩපිළිවෙල. රාග, ද්වේෂ, මෝහ, මෝහාන්ධකාරය, මුලාන්ධකාරය, නොදන්නාකම කියන තැනින් අකුසල මූලය විග්‍රහ කරනවා. එතකොට කුසල මූලය වෙන්නේ මොකද්ද? කුසල මූලය වෙන්නේ කුසලයේ සහ කුසල මූලයේ වෙන්නේ පාණාතිපාතා වේරමණී, අදින්නා දානා වේරමණී කියන්නේ ප්‍රාණඝාතයෙන්, අදත්තා දාණයෙන්, කාම මිත්‍යාචාරයෙන්, මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්ප්‍රප්පලාප, අවිජ්ජා, දෝමනස්ස, මිච්ඡා දිට්ඨි කියන අකුසලයෙන් වෙන්වීමම තමයි, අකුසලයෙන් නිදහස් වීම තමයි කුසලයේ වෙන්නේ. කුසල මූලයේ වෙන්නේ රාගක්කයෝ නිබ්බාණං, දේශක්කයෝ නිබ්බාණං, මෝහක්කයෝ නිබ්බාණං කියන තැනින් තමයි කුසලයේ මූලය විග්‍රහ කරන්නේ. එතකොට දැන් නිවනටත් ප්‍රත්‍ය ඕනේ. ඒ කියන්නේ අකුසලයෙන් වෙන්වීම කියන තැනින් නිවනට ආහාර දෙන්න ඕනේ. අන්න විග්‍රහ කරනවා නෙත්ති ප්‍රකරණේ අකුසල මූල තෘෂ්ණාව, අකුසල මූල මානය සසරට පමුණවයි, කුසල මූල තෘෂ්ණාව, කුසල මානය අපචේගාමී නිවනට පමුණවයි. එතකොට සසරට හේතු වෙන වැඩපිළිවෙලක් තියෙනවා, නිවනට හේතු වෙන වැඩපිළිවෙලක් තියෙනවා. සසරට හේතු වෙන වැඩපිළිවෙල සසර සාංශාරික අර්ථයෙන් පැවැත්ම කියන අර්ථයෙන් අපි ගන්නකොට ප්‍රත්‍ය වෙන වැඩපිළිවෙල සසරට කියන තැනින් ගන්නකොට එතෙන්ට විග්‍රහ කරන්නේ අකුසලයේ කියන එක. නිබ්බාණං උපනිදාය සබ්භූපති දුග්ගති. නිවනට සාපේක්ෂව සියලු උත්පත්තීන් කියන්නේ දුගතියක් කියන අර්ථයෙන්. එතකොට මේ අකුසලය දරාගත්ත අකුසල මූලය බලගන්න ඕන වැඩපිළිවෙල තමයි සත්ව කියලා කියන්නේ. පැවැත්ම කියලා කියන්නේ මමයේ මාගේ වැඩපිළිවෙල කියලා කියන්නේ. කොටින්ම කියනවා නම් අපි හැමෝම අයිති අකුසලයට. දැන් අකුසලය ජය ගන්නට කුසලයේ ප්‍රතිමූර්තිය වෙච්ච තෙරුවන බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන විවරණය වෙනකොට ඒ තෙරුවනට නැමී සිටීමම තමයි තෙරුවනේ ಗುಣ විවරණය කරගන්න තැනකින් තෙරුවන අවබෝධ කරගන්න තැනකින් තමයි ඇත්තටම අකුසලය බිඳ හරින කුසලය විවරණය කරගන්න අර්ථය විවරණය වෙලා ඉන්නේ. අපි මේ අර්ථය විවරණය කිරීමට කියනවා සම්බුද්ධෝත්පාදය. ලෞතුරා බුදුරජාණන් වහන්සේ කාලයකට සැරයක් මේ ලෝකේ පහළ වෙලා ලෞතුරා බුදු පියාණන් වහන්සේ කෙනෙක් මේ අර්ථයේ ධර්මයේ විවරණය කරන්නට යෙදෙනවා. එතකොට ඒ ශාස්ත්‍රූන් වහන්සේ ගුරුතන්හි තබාගෙන ඒ උතුම් සද්ධර්ම ධාතුව ගුරුතන්හි තබාගෙන ආර්ය මහා සංඝ ගුණය කියන තැනින් මේ ගැඹුර විමසනකොට තමයි අපිට ටිකෙන් ටික මේ අර්ථ ධර්ම විවරණය කරගන්න හැකියාවක් ලැබෙන්නේ. එතකොට එතෙන්ට මම ඉස්සෙල්ලා කිව්වා වගේ අකුසලයටත් ආහාරයක් තියෙනවා, කුසලයටත් ආහාරයක් තියෙනවා. අකුසලයට ආහාරය කියන තැනින්, ඒ කියන්නේ අකුසලයේ කියන තැනින් විග්‍රහ කරන්නේ රාග දේශ මොහ. කුසලයේ කියන තැනින් විග්‍රහ කරන්නේ රාගක්ඛය, දේශක්ෂය, මොහක්ෂය. දැන් රාගයේ ෂය වෙන්න නම් රාගය හරියටම අවබෝධ කරන්න ඕනේ. ද්වේෂයේ ෂය වෙන්න නම් ද්වේෂය හරියටම අවබෝධ කරන්න ඕනේ. මෝහයේ ෂය වෙන්න නම් මෝහය හරියටම අවබෝධ කරන්න ඕනේ. දැන් මෙන්න මේ පරේෂණය තමයි. ඒ කියන්නේ පැවැත්ම බලගැන්වෙන ක්‍රමය, පැවැත්ම බලගැන්වෙන න්‍යාය විවරණය කරගන්නා වූ පරේෂණය තමයි තව පැත්තකින් සතිපට්ඨානය. දැන් හොඳට බලන්න එතන සතිපට්ඨානය කියන වචනේ තියලා තියෙනවා. සතිය පිහිටවන්න. සතිය පිහිටවීම. දැන් සතිය අපි උත්සාහයෙන් වීරයෙන් පිහිටවන්න ඕනේ මේ අර්ථයේ ධර්මයේ හොයන්න. මේක හොයන්න විමසන්න මහන්සි වෙන්නේ නැත්තම් මේක අවබෝධ කරන්න බෑනේ මගේ පින්වතුනේ. දැන් මේක විමසන්න මහන්සි වෙනවා කියන තැන, සතිය පිහිටවන්න මහන්සි වෙනවා කියන තැන සතිය කියන අර්ථය ප්‍රමුඛ කරලා තමයි අපි අකුසලයේ විදිහටත් කුසලයේ විදිහටත් විවරණය කරගන්න මහන්සි වෙන්නේ. එතකොට දැන් සාමාන්‍ය ලෝකයේ තුලත් සතිය පිහිටවීම ගැන උගන්වනවා සහ සතිය පිහිටවනවා. දැන් අපි සාමාන්‍ය ජීවිතය තුල කියනවා mindfulness practices කියලා. දැන් ඒව හොඳයි ලෝකයේ ඇත්තටම ඒව තාම හොඳයි. ඒව මේ ගමනට මහා උපනිශ්‍රයයි. චුට්ටක් හිතන්න ඌරෙක්ට වෙඩිල්ලක් බඳින්න යන මිනිස්සෙකුත් mindful උනේ නැත්තම්, එයා සතිමත් උනේ නැත්තම් එයාට අර ඌරට වෙඩිල්ල බැඳ ගන්න බැරි වෙනවා. මොකද ඒ වෙඩිල්ල එයාටපත් වෙනවා. ඊට පස්සේ රෙදි ටිකක් මහනකොට, රෙදි කෑල්ලක් මහනකොටත් අපි සතිමත් වෙන්න ඕනේ. එළවලු කපනකොට සතිමත් වෙනවා. දැන් මේ සිහිය පිහිටුවීමද සාසනය කතා කරන සිහිය පිහිටුවීම.
ශාසනය කතා කරන සිහිය පිටුව මේ එහාට ගියපු ඒ කියන්නේ මේ කල් කියන මට්ටමින් එහාට විග්‍රහ කරන එකක්. ඒක මම තේරුම් ගන්න පුංචි කතාවක් කියන්නම්. දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ සතිය පිහිටුවීම කියන කාරණාව සත්‍ය දැකීම පිණිසම සත්‍ය අවබෝධය පිණිසම මේ ධර්මයේ විවරණය කර ගැනීම පිණිසම සතිය පිහිටුවීම කියන තැනින් ගන්නකොට සත්‍ති ප ဋ ාණය කියන තැනින් ගන්නකොට අපිට මේ ලෝකයේ තුල පවතිනත් සතිය ඕනේ. දැන් පැවැත්ම පදනම් කරගෙන යන සතිය තමයි මිච්ඡා සතිය. මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි, මිච්ඡා ඥාන, මිච්ඡා විමුක්ති. පැවැත්මට අදාළව මනස සූක්ෂම වෙවි ඥාන ගෝචර වෙවි. කියන්නේ පැවැත්මට අදාළව ඥාන බලවත් වෙවි. පැවැත්ම තහවුරු කරගන්න දඟලන වැඩපිළිවෙල තුල විවරණීය වෙවි එන්නේ මිච්ඡා සති, මිච්ඡා සමාධි, මිච්ඡා ඥාන, මිච්ඡා විමුක්ති. එතකොට පැවැත්ම තුල බ්‍රහ්මයෙක් වෙනවා කියන එකත්, පැවැත්ම තුල දෙවියෙක් වෙනවා කියන එකත්, පැවැත්ම තුල මිනිසෙක් වෙනවා කියන එකත්, ඒ වගේම මේ සුගති අර්ථය පැවැත්ම තුල දුගතියටපත් වෙනවා කියන එකත්, සත්‍යයා භවයෙන් භවයට සත්පුද්ගල වැඩපිළිවෙල මුල් කරගෙන තණ්හාව නැමැති වඩුවා සමග අකුසල මූල තෘෂ්ණාව නැමැති වඩුවා සමග මේ යන ගමන අන්න මිච්ඡා සතිය මුල් කරගත්තා වූ වැඩපිළිවෙලක්. මිච්ඡා දිට්ඨිය, මිච්ඡා සතිය මුල් කරගත්ත වැඩපිළිවෙලක්. ලෝතර බුදු පියාණන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙනවා කියන්නේ උතුම් සම්බුද්ධ දේශනාව මුණ ගැහෙනවා කියලා කියන්නේ මිච්ඡාවසේ දැනගෙන පැවැත්මසේ දැනගෙන වැරද්දසේ දැනගෙන යථා භූත ඥාන දර්ශනය කියන තැනින් ඇත්ත ඇතිසැටියෙන් දැනගන්නා වූ කියන අර්ථයෙන් මේක විවරණය වෙන්න පටන් ගන්න එක. එතකොට මිච්ඡා දිට්ඨියෙන් විවරණය වුණොත්මයි. ඒ කියන්නේ මිච්ඡා දිට්ඨිය හරියටම විවරණය වුණොත් තමයි අපිට සම්මා දිට්ඨිය ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඒත් ඒ සම්මා දිට්ඨියට එනකොට මගේ බුදුහාමුදුරුවෝ ලෞකික සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන තැනින් පෙන්නනවා. ලෞකික සම්මා දිට්ඨිය හරහමයි ලෝකෝත්තර සම්මා දිට්ඨියට එන්නේ. එතකොට දාණය, ඒ වගේම තමයි කර්මය කර්මඵලය කියන එක, කර්මය කර්ම විපාක කියන එක, ඒ වගේම තමයි සුකෘත දුක්ඛృత කර්මඵලයන්ගේ ඵල විපාක ඇත කියන එක, යාග හෝම පුද පූජාවන්ගේ විපාක ඇත කියන කාරණාව. ඊට පස්සේ මව් කියා විශේෂ ගුණයක් තියෙනවා, පියා කියා විශේෂ ගුණයක් තියෙනවා, මෙලොව කියලා එකක් තියෙනවා, පරලොව කියලා එකක් තියෙනවා. මෙලොව පරලොව විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරපු ශ්‍රමණ බ්‍රහ්මණියෝ වැඩ හිටියා, වැඩ ඉන්නවා කියන විශ්වාසය. මෙන්න මේ දසවස්තුක සම්මාදිට්ඨිය වැඩෙන අර්ථයකින්ම තමයි භූමිජ සූත්‍ර, ඒ වගේම තමයි අක්කන සූත්‍ර ආදී සූත්‍ර කියනකොට අපිට පේනවා මජ්ක්‍ධිම නිකාය සූත්‍ර අධ්‍යයනය කරනකොට මේ ලෞකික සම්මාදිට්ඨියමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියට විවරණය ගන්න. එතෙන්ට යනකොට මේ සමස්ත ධර්මතාවය කියන එක, මේ සමස්ත පැවැත්ම නැමැති ධර්මතාවයම අපිට විග්‍රහ කරගන්න, විවරණය කරගන්නට සිද්ධ වෙනවා. අන්න ඒක විග්‍රහ කරගන්න තැන මගේ බුදුහාමුදුරුවෝ මේ පැවැත්මේ තියෙන වැරැද්ද විග්‍රහ කරගන්නට අපිට දීපු ධර්මය අකුසලයේසේ අඳුන ගන්න විග්‍රහ කළා. ඒ වගේම කුසලයේසේ අඳුන ගන්න විග්‍රහ කරපු ධම තමයි මේ ප ဋ ාණය කියන තැනින් මේ විග්‍රහ වෙන්නේ. එතකොට දැන් මම මේක පැවැත්මට අදාළව, ඒ කියන්නේ සුගති සහ දුගති ධර්ම වලට අදාළව. දැන් නැවැත්ම කියන්නේ සුගති දුගති ධර්මතා ඉක්මවීම. සුගතියයි දුගතියයි දෙකම ඉක්ම වෙන්නට ඕනේ. ඒ දෙකම ඉක්ම වෙන ආර්ය විනය කියන තැනට කතා කරන්න එතෙන්ට එන්න මම මුලින්ම පැවැත්ම කියන තැනින් මේක විග්‍රහ කරන්න පුංචි කතාවක් කියනවා. ඒ කියන්නේ පැවැත්මේ සුගතිය සහ පැවැත්මේ දුගතිය කියන ස්වභාවය මම පුංචි වචනයකින් විග්‍රහ කරන්න උත්සාහවන්ත වෙනවා. මම ඔබට ආරාධනා කරනවා මේ වචනේ වචනාර්ථ රැඳෙන්න එපා. ඒ හැඟීම බලන්න. ඒකේ අදහස බලන්න. ඔන්න බලන්න මම මේ වචනේ විග්‍රහ කරන්න ගන්න වචනේ. මේක ඇත්තටම මගේ ජීවිතේ මම ගිහි වතේක ඉඳලා අවුරුදු 24කදී පැවිදි වෙච්ච කෙනෙක්. මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ගැඹුර හොයාගන්න ඕනේ කියන තැනින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි මගේ හිතට මට බුදුහාමුදුරුවන්ව දැනෙන තැනකින් මම හැමදාම බුදුහාමුදුරුවන්ව විමසනවා. ඒ විමස එන ගමනේදී ඔය තරුණයෝ කතා කරපු වචනයක් මම මේ වෙලාවේදී ගන්නවා. විශේෂයෙන්ම මේ ලංකාවේ තරුණ පිරිස, ඒ වගේම වැඩිහිටි පිරිසත් මේ වචනේ මම කියන ඒගොල්ලොත් කියනවා මම අහලා තියෙනවා. මේ වචනේ මම පොඩ්ඩක් ගන්නවා. මේ වචනේ ගන්නෙ මේ තියෙන ප ဋ ාණනය කියන වචනයට ගලපන්න නෙමෙයි. ප ဋ ාණ න්‍යාය කියන්නේ පිහිටුවීමේ න්‍යාය කියන වචනයට ගලපන්න නෙමෙයි. මම මේ වචනය ගන්නෙ මෙතන මේ පැවැත්ම තුල සුගතිය දුගතිය කියන හැඟීම. සුගති දුගති අර්ථයක් විවරණය වෙන විදිහට මේ හැඟීමක් විවරණය කරන්න. දැන් මේ වචනේ තමයි මම මුලින්ම කියන්නම්. වචනේ තමයි පට්ට කියන වචනේ. පට්ට කියන වචනය සිංහල විවහාරයේ අපි ගාව තියෙන සාමාන්‍ය වචනයක්. ඕක අපි ගොඩක් වෙලාවට කියනවා අපේ පැරණි මුතුන් මිත්තොත් ඕක කියලා තියෙනවා. අපිත් ඕක කියනවා. පට්ට කියන වචනය. කෙනෙක් ඕක පාවිච්චි කරනවා හොඳ අර්ථයෙන්. අර සමහර දරුවෝ කියනවා හරි ලස්සන දෙයක් දැක්කොත් එහෙම ඊ පට්ට නේද ඒක.
ඒක හරි ලස්සනයි නේද? දැන් ඔය පට්ට කියන වචනේ සාමාන්‍ය ශික්ෂා ඒ කියන්නේ යම්කිසි ශිෂ්ට සමාජයක පාවිච්චි වෙන වචනයක් නෙමෙයි. ඔය ගොඩක් වෙලාවට ඔය පට්ට ඔය වගේ වචන පාවිච්චි කරන මේ තරුණයෝ අතර. ඔය තරුණයෝ ගොඩක් වෙලාවට ඔය වචනේ කියනවා. පට්ට නේද ඒක? පට්ට. හැංගීමෙන් එනවා අර නිකන් හොඳයි කියන අර්ථය. ඒක නිකන් හරි වර්ත් කියන වචනේ. හරි ෂෝක් එක කියන එක. පට්ට ගෙදර. පට්ට ගෑල් ළමයා. පට්ට වාහනේ. ওই විදිහට අර ඒක අර තමන්ගේ පැත්තෙන් මේක හොඳයි වටිනවා කියන හැඟීම කියා ගන්න පට්ට කියන වචනේ පාවිච්චි කරනවා. ඊට පස්සේ තව එකක් තියෙනවා. ඒක ඇත්තටම අසභ්‍ය වචනයක් විදිහට පාවිච්චි වෙන්නේ. පට්ට ටීක් ටීක් මම ඒ වචනේ කියන්නේ නැහැ. දැන් ඒක නරක පැත්තට පාවිච්චි කරන්නේ. එතකොට බලන්න දැන් මේ එකම වචනය පයන්න, අල්ට යන්න, මහ නිකන්ට යන්න, පට්ට කියන වචනය. දැන් මේ වචනේ බලන්න හැඟීම් වෙනස් වෙච්ච විදිහ. එක්කෙනෙක් ඒක පාවිච්චි කරනවා ලෝකයේ තුල යමක් හොඳයි කියලා කියන්නේ. ලෝකය තුල යමක් හොඳයි කියන්නේ. ෂා මාරයි. පට්ට. තව කෙනෙක් කියනවා පට්ට කියලා නරක පැත්තකට පාවිච්චි කරනවා. එතකොට දැන් බලන්න මේ එකම වචනේ හැඟීම වෙනස් වෙච්ච විදිහ. ඒක එක අපි මේත පැත්තට ගත්තොත් යහපත් පැත්තකට මේ පැත්ත අයහපත් පැත්තකට මෙන්න දෙපැත්තට වෙනස් වෙලා යන විදිහ මේක. ඔය සමහරව මට හම්බුලා තියෙනවා සමහර තරුණ දරුවෝ ඒ කාලේ අපි බණ අහන්න එහෙම ගිහිල්ලා ආපුවාම සමහරව කිව්වේ මේ පට්ට බණ ටික නේද? උතට කිව්වා නේද හාමුදුරුවෝ බණ ටික. මේ හැංගීමෙන් කියනවා මේක මේ මොඳ බණ ටික නේද කියලා. දැන් නිකන් එතකොට දැන් බලන්න එතන හැංගීම. දැන් පට්ට කියන වචනේ එතන පාවිච්චි කරේ නරක අර්ථයකින් නෙමෙයි. හොඳක් කළා කියන තැනකින්. නිකන් අර ඒක හොඳයි කියන අර්ථයකින්. තව තැනක පාවිච්චි කරනවා පට්ට බල්ලා පට්ට කියලා. ඒක නිකන් අර එතන කතා කරන්නේ නරක අර්ථයකින්. දැන් මෙතන මේ වචනේ පොඩ්ඩක් පැත්තකට දාන්න මේ පට්ට කියන වචනේ මතු පිටින් කියන එක ඒකේ හැඟීම බලන්න. අන්න හැඟීම සුගති අර්ථයෙන් පාවිච්චි කරන්නත් පුළුවන් දුගති අර්ථයෙන් පාවිච්චි කරන්නත් පුළුවන්. දුගති සුගති දෙකේම පාවිච්චි වෙන එක තමයි පැවැත්ම. අපි හැමෝම ඉන්නේ ඔය පැවැත්ම තුල බැහැගෙන. අපි හැමෝගෙම ස්වභාවය ඔය හොඳ සහ නරක කියන තැනින් අර මං ඉස්සෙල්ලා කියපු කල්යාණ බීජ පාප බීජ කියන තැනින් මේක සුකෘත දුක්ෘත කර්මයන් සකස් කරමින් තමයි අපි හැමෝම ඉන්නේ. ඒ කර්ම සකස් කරන වැඩපිළිවෙල තුල අපි හිතලා කළත් නොහිතා කළත් කර්මය කියන තැනින් ගන්නකොට මේ පැවැත්ම කියන තැනින් ගන්නකොට මේ පැවැත්මේ අපිට පේන වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම තමයි අපිට නොපෙනෙන අපිව ක්‍රියාත්මක වෙන අපි නොදන්නා අර්ථයක් මෙතන තියෙනවා. දැන් භාග්‍යවතුන් වහන්සේ අවිද්‍යාව කියන අර්ථය විග්‍රහ කරනකොට බුදුහාමුදුරුවෝ කියන්නේ සත්‍යයන් නොදන්නා කම නිසාමයි සසර සැරිසරන්නේ කියන එක. ඒතකොට නොදන්නා කමේ ගැඹුර අපි හොයන්න ඕනේ. දැන් වැඩේ තියෙන්නේ සාමාන්‍ය ජීවිතයක් තුළ අපි හිතාගෙන ඉන්නේ අපි ඔක්කොම අපි ගැන දන්නවා කියලා. අපි හිතාගෙන ඉන්නේ අපි සේරම අපි ගැන දන්නවා. මං කවුද කියලා මම දන්නවා. මම කොහොම කෙනෙක්ද කියලා මම දන්නවා. මට මං ගැන තේරෙනවා. මමනේ දන්නේ මං ගැන. ඔය කවුරුත් මට මං ගැන කියලා දෙන්න ඕනේ. ඔය අහංකාර මමංකාර මානනුසය බ්ලා 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 ඔයගේ මානය කියන තැනින් මමංකාරය කියන තැනින් මමත්වයේ කියන තැනින් අපි තාම තීව්‍ර තැනක තමයි අපේ කටයුතු සිද්ධ වෙන්නේ. ඒ වැඩපිළිවෙලමයි අපි ගාව තියෙන්නේ. දැන් අපි බුදුහාමුදුරුවෝ ඉස්සරහා පය පිස්නා පාපිස්සක් වෙනවා නම් අපි බුදුහාමුදුරුවෝ ඉස්සරහා මහ පොළවේ වැලි කැටයක් වගේ වෙනවා නම් අපිට පුළුවන් වෙනවා අපි ඇත්තටම අවුල මොකක්ද කියන එක අපි ඇත්තටම අපි කවුද මේ මොකක්ද මේ වෙන්නේ මේ සසරේ ස්වභාවය මොකක්ද ඇත්ත මොකක්ද යථාර්ථය මොකක්ද කියන කාරණාව පරිශ්‍රණය කරගන්න උන්වහන්සේගේ මාර්ගෝපදේශනයත් එක්ක දැන් මේ මාර්ගෝපදේශනයේ භාග්‍යවතුන් වහන්සේ විවරණය කළා තියෙනවා. ඒ මාර්ගෝපදේශනයේ ජීවිතයට එකතු කරගෙන ඒ මාර්ගෝපදේශනයේ මනෝට දෙන්න නම් අපි ගැන හොයන්නට ඕනේ. කියන්නේ අපිට අපිව දැනෙන තැනින්ම අපිට අපිව දැනෙන අර්ථය, එතන දැනෙන ස්වභාවය විවරණය කරගෙන කය අනුව, වේදනානුව, සිතුවිලි අනුව, ධර්මතානුව කායේ කායානුපස්සන, වේදනාවේ වේදනානුපස්සන, චිත්තේ චිත්තානුපස්සන, ධම්මේ ධම්මානුපස්සන කියන තැනින් පැවැත්ම තහවුරු වෙන විදිහ අපි විමසන්නට ඕනේ. අන්න සතිය පිහිටවනවා දැන් ඊතර වීම පිණිස. ඒකායනෝ මග්ගෝ කියන තැනින් මගේ බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට මෙහෙණින් වහන්සේලාට උපාසකයන්ට උපාසිකාවන්ට දේශනා කරනවා ඒකායන මාර්ගයේ සතිපට්ඨාන භාවනාව කියන තැනින් මේ සතිය ප්‍රමුඛ කරලා බුදුහාමුදුරුවෝ අනුශාසනාව සිද්ධ කරන්නේ. එතකොට දැන් ඒ සතිය පිහිටවීම කියන තැනින් සතිය කියන තැනට අපි අර්ථයක් විවරණය කරගත්තොත් මේ ලෝකේ සත්‍යානුලෝමික වීම සත්‍ය දර්ශනය දැකීම කියන තැනින් ඇත්ත දැකීම කියන තැනින් භාග්‍යවතුන් වහන්සේ ගුරු කරගෙන අපි ගාව සුගති ධර්මයේ පහළ වෙන විදිහත් දුගති ධර්මයේ පහළ වෙන විදිහත් පරේෂණය කරන එක අපි විසින්ම කරගන්න ඕනේ වැඩපිළිවෙල.
ඉතින් මම අර වචනේ ඇත්තටම ගත්තේ අර පට්ට කියන වචනේ ඇත්තටම ගත්තේ ඒ වචනය කියන එක කියන්නේ මේක වචනේ ඔබට කියන්නේ නෙමෙයි. මට ඕනුනේ ඒකේ හැඟීම ඔබට විග්‍රහ කරන්න. කෙනෙක් ඒක හොඳ අතට පාවිච්චි කරන එකත් තව කෙනෙක් ඒක නරක අතට පාවිච්චි කරන එකත්. දැන් මේක තව ටිකක් විග්‍රහ කරගන්න පුංචි කතාවක් කියන්න. දැන් බුදු ගුණයන් අතර පළවෙනිම බුදු ගුණය අපි කියන අරහං බුදු ගුණය. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ කියලා අපි බුදු ගුණ කියනකොට අරහං කියන ගුණය රහසින්වත් පවුනකොලකෙහින් කියන අර්ථයෙන් අපි විග්‍රහ කරගන්නවා. ඒ වගේම සියලු ක්ලේශයන් බිඳහැරවෝ කියන අර්ථයෙන් අපි විග්‍රහ කරගන්නවා. සියලුම අවබෝධ කළ යුතු අවබෝධය සාක්ෂාත් කරලා ඒ සංසාර ආරය මේ සංසාර භව පැවැත්ම බිඳහැරලා දාපු සර්වඥතා ඥාණයෙන් සමන්නාගත සම්බුදු පියාණන් වහන්සේගේ මහා ගුණ කඳ විග්‍රහ කරගන්න යන තැන අරහං කියන ගුණය අපි බොහෝම ගෞරවයෙන් වඳිනවා, සාකච්ඡා කරනවා, කියනවා. හැබැයි සමහර මිනිස්සු මම දැකලා තියෙනවා සමාජය තුල මගේ පුංචි කාලෙත් මට ඕක වෙලා තියෙනවා. ඕක මට අරහං කියලා කියනවා. දැන් මේ භාවිතය මොකද්ද? දැන් එතන අරහං කියන්නේ අර ගුණාර්ථයෙන් නෙමෙයි, අර මහා බුදු ගුණාර්ථයෙන් නෙමෙයි. මෙතන කියන්නේ තරහයි මං ඒකත් එක්ක. මට පේන්න බෑ ඒකව. දැන් මගේ පිංගුතුල බලන්න එතන කතා කරන විදිය. එතන අරහං කියන එක සම්පූර්ණ භාවිතා කරන්නේ වැරදි අර්ථයකින්. ඒ කියන්නේ ඒ අර්ථයම අර ගුණයට කරන හානියක් වගේ තමයි මට නම් දැනෙන්නේ. ඒ ගන්න අර්ථය. සම්පූර්ණ වරද්දගත් අර්ථයක්. අරහං. ඒ ගති හඬම එන්නේ නරක පැත්තට. එතකොට දැන් ඒ භාවිතාව වැරද්දගත් එකක්. හැබැයි අරහං සම්මා සම්බුද්ධෝ කියලා බුදු ගුණ අර්ථයෙන් විවරණය කරනකොට ඒ කියන්නේ තරහං කියන තැන. එතකොට කෙනෙක් අරහං කියන එක නරක පැත්තට පාවිච්චි කරනවා. කෙනෙක් හොඳම එක වෙච්ච ලෞතර බුදු පියාණන් වහන්සේගේ අරහං ගුණය කියන තැනින් ඒක ඒ වචනේ විග්‍රහ කරගන්නවා. ඒකට ඒ වගේ තමයි මගේ පිංගුතුල දැන් මේ සෑම වචනයක්මටම තියෙනවා ගතියක්. ඒ ගතිය තියෙනවා දුගති පැත්තට තියෙනවා, සුගති පැත්තට තියෙනවා, ලෝකයෙන් එතර වෙන පැත්තට තියෙනවා. හැම වචනයකටම ඒ ගති හඬ ගති ගුණය විවරණය කරන්නට පුළුවන්. දැන් අපි මේ ප ဋ ාණ ප්‍රකරණේ හේතු ප්‍රත්‍ය කියන තැනට. මගේ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව දැන් අපි පොඩ්ඩක් මේක විවරණය කරගමු. ශ්‍රී මුක බුද්ධ වචනේ ත්‍රිපිටක ධර්මය හේතු ප්‍රත්‍ය. හේතු ශබ්දය නොඑක් අර්ථවල යෙදෙයි. එයින් මූලය යන අර්ථයේහි මෙතන හේතු ශබ්දයේ යෙදී ඇත. ඔන්න බලන්න. එයින් මූලය හේතු කියන වචනය පෙන්වන්නේ මූලය කියන අර්ථයට. මූලය කියන අර්ථයට. කුසල මූලය, අකුසල මූලය. මූල අවබෝධ කරන්න තමයි හේතුව විග්‍රහ කරන්නේ. මූලය යන අර්ථය මෙතන හේතු ශබ්දයේදී ඇත. යම් ධර්මයක් ඉපදීමට හා පැවැත්මට මූලයේ වශයෙන් සිටිමින් උපකාරී වීම හේතු පච්චය නම් වේ. මෙහි හේතු වශයෙන් ගෙන ඇත්තේ අලෝභ, අදෝස, අමෝහ, ලෝභ, දෝස, මෝහ යන සයය. මෙතන හේතු විදිහට පෙන්නනවා අලෝභ, අදෝස, අමෝහ, ලෝභ, දෝස, මෝහ යන සයය. මේවයින් ලෝභ, දෝස, මෝහ යන හේතු තුන අකුසලයමය. ලෝභ, දෝස, මෝහ අකුසලයමයි යෙදෙන්නේ. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්ප්‍රාප්පලාප, අවිජ්ජා, දෝමනස, මිච්ඡා දිට්ඨි කියන තැනින් දස කුසලයත් රාගය, ද්වේෂය, මෝහය. දැන් මෙතන රාගය කියන තැන අපි පොඩ්ඩක් විග්‍රහ කරගන්නට ඕනේ. හොඳට තෝරගන්න මම ඉස්සෙල්ලා කිව්වා නිබ්බානං උපනිදාය සබ්බූපති දුග්ගති. ඒ කියන්නේ නිවනට සාපේක්ෂව සියලු උප්පතීන් දුගතියක් කියන තැනින් විග්‍රහ කළා. දැන් අකුසලයේ කියන තැනින් ගන්නකොට අකුසලය විග්‍රහ කරගන්නකොට ලෝභ දෝස මොහොම හැමතිස්සම අකුසලයේ පක්ෂයේ නේදෙන්නේ. දැන් ඔන්න ගන්න ලෝකය තුල තියෙනවා කුසලයේ අකුසලයේ කියලා එකක්. අපි කියන්නේ පින්පව් කියලා. ලෝකයේ තුල පාප කියන්නේ සතර අපාගත මට්ටමේ ලෝභ දෝස මොහ වැඩපිළිවෙල. ලෝකයේ තුල පින් කියලා කියන්නේ මනුෂ්‍ය, දේව, බ්‍රහ්ම ආදී සුගති තලවල ඉපදෙන්න පුළුවන් පුණ්‍ය මානසිකත්වයේ කියන කාරණාව. එතකොට දැන් මනුෂ්‍ය භවයේ වේවා, දේව භවයේ වේවා, බ්‍රහ්ම භවයේ වේවා ඒකෙත් ඉපදෙන්න තියෙන ලෝභය කියන තැනින් තමයි පැවැත්මම ලෝභ සහගත කියන තැනින් තමයි අපි ලෝකෝත්තර අර්ථයට යනකොට අපි මේක විග්‍රහ කරගන්නේ ලෝකයෙන් එතර වීම කුසලයේ වෙනවා. ලෝකයේ තුල පැවැත්ම ලෝභය වෙනවා. ලෝකයේ තුල පැවැත්මම දේශය වෙනවා. ලෝකයේ තුල පැවැත්මම මෝහය වෙනවා. ලෝක පැවැත්ම නතර වීම අලෝභය, අද්වේෂය, අමෝහය.
අන්න බුදුහාමුදුරුවෝ මේ කතාව හරිය ලස්සනට විග්‍රහ කරනවා. දැන් ඔන්න අහගන්න. ලෝභ දෝෂ මෝහ හැම විටම අකුසල පක්ෂයේම යෙදේ. ඊට පස්සේ අකුසල පක්ෂයේ එන හේතු තුන කාමාවචරයමය. කුසල පක්ෂයේ එන හේතු තුන කාමාවචර හෝ රූපාවචර හෝ අරූපාවචර හෝ ලෝකෝත්තර විය හැක. මෙම හේතු සය නැවත කුසල අකුසල විපාක ක්‍රියා වශයෙන් සතර ගොඩකට බෙදේ. කුසල චිත්තයන් හා සම්බන්ධ වන විට කුසල හේතු නමින්ද අකුසල චිත්තයන් හා සම්බන්ධ වන විට අකුසල හේතු නමින්ද විපාක සිත් හා සම්බන්ධ වන විට විපාක හේතු නමින්ද ක්‍රියා සිත් හා සමග සම්බන්ධ වන විට ක්‍රියා හේතු නමින්ද හඳුන්වා ඇත. දැන් අපි මේක විග්‍රහ කරගමු. මම ඉස්සෙල්ලා කිව්වා ලෝකය තුල පැවැත්ම තුල හොඳ තියෙනවා නරක තියෙනවා. අර මම ඉස්සෙල්ලා කිව්වේ කෙනෙක් පැවැත්ම තුල හොඳ අර්ථයෙන් කතා කරනවා. තව කෙනෙක් නරක අර්ථයෙන් කතා කරනවා. හොඳ නරක කියන දෙපැත්ත තියෙනවා. මම ඉස්සෙල්ලා විග්‍රහ කරගෙන ආව මේ කාරණාව. හොඳ සහ නරක කියන කාරණාව. පැවැත්ම තුල හොඳයි කියන එක පැවැත්ම තුල නරකයි කියන දෙකම අතික්‍රමණය වෙන අර්ථයකින් ඒ දෙකෙන්ම ඈතර වෙන අර්ථයකින් තමයි ලෝකයෙන් ඈතර වෙන අර්ථය විවරණය කරන්නේ. එතකොට ඔන්න බලන්න බුදුහාමුදුරුවෝ ලෝභ දෝෂ මෝහ කියන අර්ථය විග්‍රහ කරනවා අකුසලයට, අලෝභ අදෝෂ අමෝහ කියන අර්ථය විග්‍රහ කරනවා ලෞකික කුසලයටත් ලෝකෝත්තර කුසලයටත්. එතකොට ලෞකික කුසලය කියලා කියන තැනින් ගන්නෙ අන්න ලෝකය තුල හොඳයි කියන අර්ථය. ලෝකෝත්තර කුසලයේ කියන තැනට ගන්නේ නිබ්බාණං උපනිදාය සබ්බූපති දුග්ගතින් කියන තැනින් නිවනට සාපේක්ෂව සියලු උපදීම් සියලු උප්පත්තීන් කියන තැන තියෙන වැරද්ද. ඒ කියන්නේ සියලුම උප්පත්ති මේ ඉපදීමම ප්‍රශ්නයක් කියන තැනින් විග්‍රහ කරන විවරණය. දැන් මේ අර්ථය ගන්නකොට මගේ පින්වතුනි මේ පැවැත්මම කියන තැනින් පැවැත්මේම වැරද්ද අඳුන ගන්න මහන්සි වෙන කෙනෙක් දක්ෂ වෙන්න ඕනේ. හේතු 6ම නෙමෙයි හේතු 9ම අඳුන ගන්න. මොනවද හේතු 9? ඔන්න අහගන්න. පැවැත්මට හේතු වෙන හේතු. පැවැත්මට හේතු වෙන හේතුව තමයි ලෝභ දෝෂ මෝහ අකුසල, අලෝභ අදෝෂ අමෝහ කුසල. ඒ පැවැත්ම පදනම් කරලා තියෙන්නේ. දැන් පැවැත්මට හේතු වෙන හේතුව තමයි ඔය විග්‍රහ කරපු 6. නැවැත්මට හේතු වෙන හේතුව තමයි ලෝකෝත්තර අලෝභ, ලෝකෝත්තර අදෝෂ, ලෝකෝත්තර අමෝහ. දැන් ඔයගලන්ට තේරෙනවද? පැවැත්මටත් ප්‍රත්‍ය වෙන අර්ථයක් තියෙනවා, නැවැත්මටත් ප්‍රත්‍ය වෙන අර්ථයක් තියෙනවා. පැවැත්මට ප්‍රත්‍ය වෙන අර්ථය තමයි ලෞකිකත්වය, පැවැත්ම සසර කියන තැනින් මේ පවතින අර්ථය පිහිටුවීම පැවැත්ම පැත්තට පැවැත්මෙන් එතර වෙන්නටත් අපිට පිහිටවන්න යමක් තියෙනවා. ඒ මොකද්ද? අන්න කුසල මූලයේ පිහිටව ගන්න අර්ථයෙන් දැන් ප්‍රත්‍ය වෙන්නට ඕනේ. අන්න මං ඉස්සෙල්ලා කිව්වා අකුසලය අකුසලයේසේ දැකමින් අකුසලය ප්‍රහීන කරන අර්ථයට අපි මෙහෙ වෙන්නට ඕනේ. එතකොට එතෙන්ට මෙහෙ වෙන කෙනෙක් දැන් මේ ආපු සංසාර ගමන ඇති. මට දැන් මේක නතර කරගන්න ඕනේ. මේක ඉවර වෙන්න ඕනේ කියන අදහස කාට හරි ආවොත්. දැන් මේ සංසාරයෙන් එතර වෙලා යන්න ඕනේ කියන අර්ථයේ විවරණය වුණොත්. ඒ හැඟීම, ඒ අදහස දැනෙන්න ගත්තොත්. ඒ දැනෙන තැනින්ම දැන් ඊළඟට පැවැත්ම කියන විවරණය, කියන්නේ පැවැත්ම කියන වැඩපිළිවෙලම විග්‍රහ කරගන්නට ඕනේ. කියන්නේ පැවැත්ම නැත්තම් සසර බලගැන්වෙන විදිය, සසර පිහිටුවන විදිය, සසර පිහිටීම, සසර වැඩපිළිවෙල විග්‍රහ කරගන්න තැනකට දක්ෂ වෙන්නට ඕනේ. එතකොට එතන විග්‍රහ කරගන්න දක්ෂ වෙන සෑම කෙනෙක්ම පැවැත්ම කියන තැනට නැත්තම් සංසාරය කියන තැනට නැත්තම් සසර කියන තැන සසර විග්‍රහ කරගන්නකොට මගේ පින්වතුනේ මේ කාමාවචර, රූපාවචර, අරූපාවචර ධර්මතා ගැන විග්‍රහ කරගන්නට වෙනවා. කාමාවචර ධර්මතාවයේ කියන තැනින් යනකොට විග්‍රහ කරන්නේ මනවඩන රූප, මනවඩන ශබ්ද, මනවඩන ගන්ධ, මනවඩන රස, මනවඩන ස්පර්ශ කියන තැනින් පංචකාම වැඩපිළිවෙල. කාම ලෝකය ඇස කන නහය දිව ශරීරය කියන ඉන්ද්‍රිය පහෙන් නහය දිව කය කියන තුන ප්‍රමුඛ කරලා ඒකට උපකාරී වෙන විදියට ඇහැ සහ කනත් උපකාර කරගෙන යන වැඩපිළිවෙලක් තමයි තියෙන්නේ. එතකොට හොඳට අහගන්න. කාමාවචර ලෝකය තුල කාමාවචර ධර්මය විග්‍රහ කරනකොට ඇස කන නාසය දිව ශරීරය මන කියන ඉන්ද්‍රියන්ගෙන් ප්‍රමුඛ කරලා පෙන්වන්නේ. ඔය ප ဋ ාණ ප්‍රකරණේ තියෙන අධිපති ප්‍රත්‍ය කියලා එකක්. ප්‍රමුඛ කරලා පෙන්වන්නේ නහය දිව කය. ඒ තුනට උපකාරක විදිහට අප්‍රමුඛව ක්‍රියාත්මක වෙනවා ඇස සහ කන.
ඒ තුනත් දැන් ඒ දෙකත් උපකාර කරගෙන පිනවන්න කියන තැනින් නහය දිව කය ප්‍රමුඛ කළා තමයි කාමාවචර ධර්මතාවය විග්‍රහ කරන්නේ. රූපාවචර ධර්මතාවයට යනකොට නහය දිව කය කියන එක අප්‍රමුඛ වෙනවා. ඇහැ සහ කන කියන එක ප්‍රමුඛ වෙනවා. අධිපති වෙනවා. අන්න නහය දිව කය අප්‍රමුඛ වෙලා ඇස සහ කන ප්‍රමුඛ වෙනවා. ඒ කියන්නේ බ්‍රහ්ම කියන ස්වභාවය තුළ රූපාවචර බ්‍රහ්මයන්ට ඇහක් කනක් පිහිටනවා. ඒ නිසා තමයි ඒගොල්ලන්ට පේනවා, ඒ වගේම තමයි ඒගොල්ලන්ට ඇහෙනවා. හැබැයි අරූපාවචර ධර්මතාවයට යනකොට අරූප කියන විග්‍රහය විග්‍රහ කරනකොට ඇස කන නාසය දිව ශරීරයේ මන කිය ඇස කන නාසය දිව ශරීරයේ කියන පහම අප්‍රමුඛ වෙලා මනස තමයි ප්‍රමුඛව විග්‍රහ වෙන්නේ එතන. ඒතර මනසේ අරූප ස්වභාවය කියන තැන. දැන් මෙන්න මේ කාම රූප අරූප කියන්නේ පොදුවේ සියලුම සත්‍යයන්ගේ ස්වභාවය. සියලුම සත්‍යයන්ගේ ස්වභාවය. හැබැයි කාම භූමිය කියන තැන කාමාවචර භවාංගයක් අපි අරගෙන, ඒ කියන්නේ කාමාවචර ලෝකයක අපි උපදිනකොට මගේ පින්වතුනේ, අපි මේ කාම භූමියක පහළ වෙනකොට අපිට ප්‍රමුඛ වෙන්නේ ඇහක් තියෙනවා, කනක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ උපකරණෙනේ මේ කතා කරන්නේ. උපකරණයට යගියපු චක්කු ඉන්ද්‍රිය, චක්කු ප්‍රසාදය කියන තැනින්, සෝත ඉන්ද්‍රිය, සෝත ප්‍රසාදය කියන තැනින්. ඒ දෙක අප්‍රමුඛව හැබැයි ප්‍රමුඛ වෙලා තියෙනවා නහය දිව කය කියන එක. දැන් කාමාවචර ලෝකයේ මේ තුන පිනව ගන්න අපි පුදුමාකාර වැඩපිළිවෙලක වෙහෙසෙනවා සහ උත්සාහ කරනවා. ඉතින් ඒ අර්ථයෙන් අපිට පංචකාමයේ කියන තැනින් කාම භූමිය තුල අපි කාමාවචර ධර්මතාවයේ කියන තැනින් අපි හැමෝම මේ නහයට දිවට කයට සැප දෙන්න, නහයට දිව කය පිනවන්න හොයන වැඩපිළිවෙල ප්‍රමුඛ කරගෙන තමයි අපි හැමෝම ක්‍රියාත්මක වෙන්නේ. එතකොට සත්‍යයක් යථාර්ථයක් හොයන තැනකට එනකොට ආහාරය පමණ දැනගෙන ගන්න තැන ඉඳලා ඊට පස්සේ තමයි මනවඩන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් හොයන එකේ නිස්සාරත්වයේ තේරුම් අරගෙන මේ කාමයේ ආදීනව නෙක්ඛම්මයේ ආනිසංස දකින්න තැනක හික්මීමක් හදා ගන්නට ඕනේ. බුදුහාමුදුරුවෝ විමෝක්ෂයට දේශනාව ගේන්න විමෝක්ෂ දේශනාව සාමොක්කාංශික දේශනාව විවරණය කරන්න වට පරිසරය හදනකොට දාන කතාවේ හික්මවනවා, සීල කතාවේ හික්මවනවා, සග්ග කතාවේ හික්මවනවා, කාමයේ ආදීනව නෙක්ඛම්මයේ ආනිසංස දකින්න තැනකින් අපිව හික්මවනවා. එසේ හික්මවමින් තමයි විමෝක්ෂය පිණිස, ඊතර වීම පිණිස, ලෝකෝත්තර වීම පිණිස බුදු භාග්‍යතුන් වහන්සේ ධර්මානුශාසනා කරන්නේ. එතකොට බුදුහාමුදුරන්ගේ අනුශාසනාවේ ගැඹුර ඔබ හොයනවා නම් අපිට තීරණය මගේ බින්දුතුනේ පිළිවෙල කතාවේ හික්මෙන්න. මට මතකයි මජ්ක්‍ධිම නිකායේ උපාලි සූත්‍රයේ තියෙනවා මනස කල්ලෙ වෙන්න ඕනේ, ප්‍රභාස්වර වෙන්න ඕනේ, විනීවරණ වෙන්න ඕනේ. නීවරණ යටපත් වෙච්ච තැනකින් දාන කතා, සීල කතා, සග්ග කතා, කාමයේ ආදීනව නෙක්ඛම්මයේ ආනිසංස දකින්න තැනකින් අපේ මනස අපි තුලිතව කරගන්නට ඕනේ. කියන්නේ විනීවරණ වෙන්න ඕනේ. නීවරණ යටපත් වෙච්ච අවස්ථාවක් වෙන්න ඕනේ. කල්ලෙ වෙන්න ඕනේ, මෘදු වෙන්න ඕනේ. දැන් මේ බණහනවා කියන එකත් ආන්ගේ මෘදු කරගන්න අවස්ථාවක්. අපි වන්දනා කරනවා කියන එක, අපි භාවනා කරන එක, අපි දන් දෙනවා කියන එක, අපි සිල් රකින්නවා කියන එක, මේ හැම එකක්ම දාන සීල නෙක්ඛම්ම කන්ති අදිඨාන ප්‍රඥා විරිය සත්‍ය මෙත්තා උපේක්ඛා කියන පාරමී 10 බලගන්වා ගැනීම පිණිසම දාන සීල භාවනා පත්තිපත්තානුමෝදනා වෙయ్యාවච අපචායන ධර්ම සාකච්ඡා ධර්මදේශනා දිට්ඨිජු කම්මතා කියන තැනින් පුණ්‍ය ශ්‍රේෂ්ඨය බලගන්නවන්ට. ආන්ගේ පුණ්‍ය ශ්‍රේෂ්ඨය බලගන්නවන තැන ඇත්තටම බලවත් වෙන්නේ ලෞකික සම්මා දිට්ඨිය කියන තැනින් ලෞකික කුසලයේ කියන අර්ථය. ඕන්ගේ ලෞකික කුසලයේ බලවත් කරන කෙනාට මේ කාමාවචර ධර්මතාවය, රූපාවචර ධර්මතාවය, අරූපාවචර ධර්මතාවය මොනවට අවබෝධ කරගන්න අවශ්‍ය කරන මනුෂ්‍යත්වයේ ධර්මතාවය, මනුෂ්‍ය පදනම, පවට ලැජ්ජා බය කියන දේව ධර්මය, මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ කියන තැනින් සත්පුරුෂ ධර්මය තීව්‍ර වෙන්න ගන්නවා. මේ සත්පුරුෂ ධර්මයේ තීව්‍ර වෙන තැනකින්මයි ලෝකෝත්තර වීම හේවත් ලෝකයෙන් එතර වෙන න්‍යාය විවරණය කරගන්න තැනට මේ කාරණාව විග්‍රහ කරගන්නේ. අන්න එතෙන්ට එනකොට මේ සුගති ධර්මයත් දුගති ධර්මයත් දෙකම මේ සමස්ත ධර්මතාවයේම විනිවිද දකින්න තැනකට, මේ සමස්ත ධර්මතාවයේ විනිවිද දකින්න තැනටම සතිය පිහිටවීම කියන තැනින් කායේ කායානුපස්සනා, වේදනා වේදනානුපස්සනා, චිත්තේ චිත්තානුපස්සනා, ධම්මේ ධම්මානුපස්සනා කියන සතිපට්ඨාන ප්‍රතිපදාව අපිට විවරණය කරගන්න සිද්ධ වෙනවා. ඉතින් එතෙන්ට එනකොට කුසලයේ මොකද්ද, අකුසලයේ මොකද්ද, අකුසලයේ ගැඹුර මොකද්ද, කුසලයේ ගැඹුර මොකක්ද කියන විවරණය, විග්‍රහය බොහොම පැහැදිලිව අත්‍යවශ්‍යයි. එතකොට අද දවසේදී මේ ධර්ම සාකච්ඡාව තුළ, මේ ධර්ම දානමය පින්කම තුළ ඇත්තටම අපි හේතු ප්‍රත්‍ය කියන තැනින්, හේතු පච්චය කියන තැනින් මේක විග්‍රහ කරගන්න උත්සාහවන්ත වුණේ මේ ලෝභ දෝෂ මෝහ, අලෝභ අදෝෂ අමෝහ කියන අර්ථය අකුසලයටත් කුසලයටත් විග්‍රහ වෙන තැනකින් තමයි මේක විග්‍රහ කළේ. එතකොට
අපි ඉස්සල විග්‍රහ කරගත්ත පැවැත්ම කියන පදනම මුල් කරගෙන කුසලයේ අකුසලයේ පහළ වීම කියන එක. එතකොට පැවැත්ම කියන පදනමට මෙනකොට එතන අපි විග්‍රහ කරනවා නිබ්බාණං උපනිදාය සබ්බූපති දුග්ගති කියන තැනින්. නිවන කියන අර්ථය නිබ්බාණය ඈතර වීම කියන අර්ථය විවරණය කරනකොට සියලු උප්පත්තීන් අපි සලකන්නේ අකුසලයක් නැත්තම් පැවැත්ම කියන තැනින් වරද්දාගත්ත වැඩපිළිවෙලක් විදිහට. දැන් මේ වැරද්ද පරිේශණය කරගන්නා වූ ප්‍රතිපදාව තම තමන් විසින් කරගන්නට ඕනේ. කවුරුත් කරලා දෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේවත් කරලා දෙන්න බෑනේ. බුදු පියාණන් වහන්සේ අපිට ඒකට මාර්ගය පෙන්නලා තියෙනවා. මේ ධර්ම විනය තුලේ මග විවරණය වෙලා තියෙනවා. කරගන්න එක හෝ නොකරගන්න එක තම තමන් සතු කාරණාව. අන්න එතනින් එනකොට මගේ පින්වතුනේ අපිට මේ කුසලයේ ගැඹුරයි අකුසලයේ ගැඹුරයි කියන කාරණාව විග්‍රහ කරගන්න වෙනවා. එතකොට හොඳට මතක තියාගන්න දැන් අද සමහරු කියනවා පිනුත් හරි කරදරයිනේ හාමුදුරුවනේ දැන් නිවන් දකින්න යන කෙනෙකුට පින් කරලා හරියන්නේ නැහනේ හාමුදුරුවනේ. පිනුත් අතහරින්න එපා. ඔන්න වරද්දගත්ත අර්ථයක්. පුණ්‍ය පාප පහිනස්ස වෙන්න එපා අපේ හාමුදුරුවනේ. ඒ කියන්නේ ක්‍රියාසිත වෙන්න එපා අපේ හාමුදුරනේ. දැන් වැඩේ මේකයි මගේ පිංගුතුනේ. ක්‍රියා හේතු කියන දේ නැත්තම් ක්‍රියාසිත පහල කිරීම කියන එක අපි හිතලා කරන්න යනවා කියලා කියන්නෙම. ඔන්න මම දැන් ක්‍රියාසිතක් පහල කරනවා කියන තැනම ඒ ක්‍රියාසිතක් නෙමෙයි ඒක. ඔන්න මම දැන් විපාකසිතක් පහල කරනවා කියන එක විපාකසිතක් නෙමෙයි. දැන් ඔන්න මෙතන බුදුහාමුදුරුවෝ පෙන්නනවානේ මේ කුසල හේතු, අකුසල හේතු, විපාක හේතු, ක්‍රියා හේතු කියලා. දැන් විපාකසිත සහ ක්‍රියා හේතු කියන්නේ අපිට ලැබෙන එකක්. ක්‍රියා හේතු කියන්නේ ප්‍රතිපදාව තුල ලැබෙන එකක්. ඒ කියන්නේ උත්තම වූ සාසනික ප්‍රතිපදාවට වෙහෙසෙන ආරම්භ වීරයෙන් යුක්තව ඒකට යොමු වෙලා උතුම් මගඵල නුවණ පූර්ණ කරන තැනකදී තමයි ඔය කියන ක්‍රියාසිත පහළ වීම කියන කාරණාව සිද්ධ වෙන්නේ. සේකියන්ට සහ විශේෂයෙන්ම සේකියන්ටත් එයාගේ රහතන් වහන්සේලාට ක්‍රියාසිත පහළ වීම සිද්ධ වෙන්නේ. දැන් කිරියසිත කියන එක අපි පෘථජ්ජන භූමියේ ඉඳලා පහළ කරන්න ගියොත් අපි සත්පුරුෂ භූමියක ඉඳගෙන ක්‍රියාසිත පහළ කරගන්නවා කියන තැනකට ගියොත් ඒක ගැලපෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. අපිට ලෝකෝත්තර දර්ශනය කියන තැනින් ලෝකෝත්තර සම්මාදිට්ඨිය විවරණය වෙලා ඒ දර්ශන භූමිය පූර්ණ වෙච්ච නිකලස් වෙච්ච උතුම් මගඵල පූර්ණ වෙච්ච අර්ථයටයි ක්‍රියාසිත පහළ වෙන්නේ. ඊළඟට මේ විපාකසිත කියන එක දැන් මේ පෙනෙන ඇහෙන දැනෙන විඳින ක්‍රියාවලිය විපාකයි. හැබැයි ක්‍රියාවලිය විපාක වුණාට අපි ගාව තියෙන අවිද්‍යාව තෘෂ්ණාව කියන තැනින් මේ පැවැත්ම බලගැන්වීමේ හැකියාව කියන තැනින් අපි ලෞකික කුසලයටත් ලෞකික අකුසලයටත් කියන කුසල අකුසල දෙපැත්තටම අහු වෙනවා. එතකොට මේ කුසල අකුසල දෙපැත්තටම අහු වෙන නොදන්නාකම කියන මූලය, අඥානකම මූලය කියන මූලය අඳුනගන්න බුදුහාමුදුරුවෝ නෙත්ති ප්‍රකරණයේ පිටකෝපදේශ ආදී ග්‍රන්ථවල විවරණය කරනවා. මගේ බුදුහාමුදුරුවෝගේ දර්ශනය එතන විවරණය කරනවා. අන්න අකුසලයේ විදිහට අවබෝධ කරලා අකුසලයේ බිඳ හරින්න කුසලයේ ප්‍රගුණ කරන කෙනා කුසලයේ සම්පාදනය කරගන්න මහන්සි වෙන කෙනා සමතයත් විදර්ශනාවත් සමතයත් කියන තැනින් මේ පැවැත්මම සසරම විනිවිද දැක ගැනීමට මහන්සි වෙනවා කියන එක. අන්න සමත විදර්ශනා භාවනාවේ යොමු වෙනවා කියන එක. ඒතකොට දැන් ඒ සමත විපස්සනා ගැඹුර විවරණය කරගන්න තැනක ඉන්නේ අපි මගේ පිංගුතුනේ මේක සාකච්ඡා කරන්නට යෙදුනේ. ඒතකොට සමතය සහ විදර්ශනාව කියන තැන බුදුහාමුදුරුවෝ පෙන්නනවා. අවිද්‍යාව දුරු කරන්නට විදසොන් නුවණත් විපස්සනාවත් තෘෂ්ණාව දුරු කරන්නට සමතයක් කියන තැනින්. අන්න අවිද්‍යාව තෘෂ්ණාව දුරු කරන්නට සමත විදර්ශනා භාවනාව වඩන්න කියන ඒ ධර්මයේ ප්‍රගුණ කරගන්න කියන තැනින් ඒ ලෝකෝත්තර අර්ථය විවරණය කරගන්න නිරන්තර කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධම්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාර්ය ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන අර්ථයෙන්ම මේකට යෙදෙන්න කියන කාරණාව. ඉතින් මේ යෙදීම තමයි මගේ පින්වතුනි අපි හැමෝටම ඒ උතුම් ප්‍රතිපදාවෙන් නියත වීමමයි නිරත වීමමයි ඒ ප්‍රතිපදාවට යොමු වීමමයි අපිට මේ අර්ථ ධර්ම මොනවට විවරණය කරගන්නට වට පරිසරයේ සැකසීම. ඉතින් මේක දැන් ඇත්තටම හොඳට තෝරගන්න පින්වතුනේ ඕගොල්ලෝ අපිට මේ දායකත ධර්මදේශනා කියන තැනින් ඇත්තටම මේ කරන ධර්මානුශාසනාවන් තුළ අපිට මෙහෙම පැත්තක් තියෙනවා කියලා විතරයි කියන්න පුළුවන්. මෙහෙම අර්ථයක් තියෙනවා, මේ ගැඹුරක් තියෙනවා, මේක බලන්න කියන එක විතරයි කියන්න පුළුවන්. ඒක හොයන එක, ඒක සාකච්ඡා කරන එක, මේ කියන කාරණා සම්බන්ධව ඔබට නැගෙන ප්‍රශ්න අපිත් එක්ක සාකච්ඡා කරලා මේවා විග්‍රහ කරගෙන විසඳගෙන මේක විවරණය කරගන්න එක. මේක සාකච්ඡා කර විග්‍රහ කර මේක ගැඹුරට විග්‍රහ කරගන්න මහන්සි වෙන එක තම තමන්ගේ පැත්තෙන් කරගන්න ඕනේ කාරණාවක්. ඒ වගේම ඇවිල්ලා ඒක සාකච්ඡා කරමින් විග්‍රහ කරමින් යන්න ඕනේ කාරණාවක්. ඉතින් මම හැමදාම දේශනාවලදී කියන කාරණාවක් තමයි අද ගොඩක් කට්ටිය ඔන්ලයින් නිවන් හොයන්නේ. ඒ වගේම තමයි ඉන්ටර්නෙට් නිවන් හොයන්නේ. මේ නාලිකා වලින් නිවන් හොයන්නේ. මේ නාලිකා වලින් කියන්න පුළුවන් මේ වගේ පැත්තක් තියෙනවා, මෙහෙම දහමක් තියෙනවා, මේ උතුම් ධර්මයට නැඹුරු වෙලා මේ දහම කරගන්න මහන්සි වෙන කියන එක විතරයි. ඒකෙදි ඒක කරගන්නවද නැද්ද, ඒකට කැප වෙනවද නැද්ද කියන එක තම තමන්ගේ පැත්තේ තියෙන කාරණාව. ඉතින් පින්වතුනේ ඒ අර්ථයෙන් මම ඔබගෙන් කාරුණිකව ඉල්ලීමක් කරනවා මේ උතුම් ධර්මය හොඳට විමසන්න. අකුසලයේ ගැඹුර හොයන්න.
කුසලයේ ගැඹුර හොයන්න. ඒ විමසීම කරන්න. ඒක දකින්න. එක තැනක මම පුංචි කතාවක් කියලා අද දේශනාවේ අවසාන භාගයට ගමන් කරනවා. ඒ කතාව තමයි මොහොතේ ඉන්න මාළුවෙක් පීන යනවා. මේ මාළුවා පීනමින් යන ගමන් මේ මාළුවාට ඕන වෙනවා මුහුද දකින්න. දැන් මුහුද හොයාගෙන යනවා. දැන් මේ මුහුදෙන් පීනන මාළුවා මුහුද හොයාගෙන යනවා. මුහුද හොයාගෙන යනකොට එයාට හම්බ වෙනවා වැඩිහිටි මාළුවෙක්. ඒ වැඩිහිටි මාළුවාගෙන් අහනවා වැඩිහිටි මාළුවෝ මුහුද කොහෙද තියෙන්නේ? මුහුද කොහෙද තියෙන්නේ කියලා. එතකොට වැඩිහිටි මාළුවා කියනවා මේ තියෙන්නේ මුහුද තමයි. මේ මුහුද බලන්න මේ මුහුද කියලා. එතකොට මර මාළුවා කියනවා නෑ. ඔයා කියන එක මම පිළිගන්නේ නෑ. මම යනවා මුහුද හොයාගෙන කියලා. අර මාළුවා හයියෙන් මේ පීනගෙන යන්න හදනවා ආයි මුහුද හොයාගෙන. එතකොට අර මාළුවා ඈත ඉඳලා කෑ ගහලා කියනවා පුංචි මාළුවෝ මුහුද තියෙන්නේ හොයන්න නෙමෙයි මුහුද දකින්න. ඔක හොයන්න තියෙන එකක් නෙමෙයි ඔක දකින්න. ඔක දැනගන්න දැක ගන්න මහන්සි වෙන්න කියලා. අන්නේ අර්ථයෙන් දේශනාවේ අවසාන විග්‍රහයට යනවා මමත්. ඔබ දකින්න මේ උතුම් ධර්මය. ඒ ධහම දැකීමට මහන්සි වෙන්න. මේ ධහම හොයන්න මහන්සි වෙනවා කියලා කියන්නේ හැමසම කරුණු ටිකක් එකතු කරගෙන අපි ධර්ම උද්දච්චයක් හදාගෙන සමහරලාවට තන්නේම නැතුව මහා මාංකාර මනංකාරක සක්කාය දිට්ඨිය ඉඳගෙනම සක්කාය දිට්ඨිය තහවුරු කරගන්න තැනකින් කටයුතු කරන එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒ ධහම දකින්න දක්ෂ වෙනවා නම් ඒ ධහමේ ගැඹුර ඔබ තුලින් දකින්න දක්ෂ වෙනවා නම් ඒක හරියට අර මාළුවට කියපු කතාව වගේ. ඉතින් ඔබ මුහුද හොයන මාළුවෙක් වෙනවද? මුහුද දකින මාළුවෙක් වෙනවද කියන එක ඔබ සතු කාරණාව. ඉතින් ඒ උදෙසා නිරන්තර කල්යාණ මිත්‍රයෝ ඇසුරු වේවා. සද්ධර්මයේම ශ්‍රවණය වේවා. සත්‍යයෙන් සත්‍යම ගලපා කතා කරමින් සත්‍යානුලෝමිකවම සත්‍ය අවබෝධයේ පිණසම වෙහෙසෙන අර්ථයෙන්ම ඔබ හැමදෙනාටම උතුම් නිවන් අවබෝධයේ පිණසම මේ උතුම් ධර්ම දානමේ පින්කම දුපනිශ්‍රයක් වේවා. සසර සුවපත් වේවා. උතුම් නිර්වාණ අවබෝධයේ පිණසම මේ මහා පින්කම් හේතු වාසනා වේවා කියලා අද දවසේ මේ උතුම් දේශනාව මෙතකින් හමාර කරන්න යෙදෙනවා. ඉදිරියේදී අපිට කාල වේලාව ලැබෙන විදිහට තව තවත් මේ කාරණාවන් විග්‍රහ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි පින්වතුනි. ඉතින් අද දවසේදී මේ උතුම් ධර්ම දානමේ පින්කම මේ විග්‍රහයන් මේ සාකච්ඡාවන් මේ විදිහට විවරණය කරගන්නට අපිට අද මේ උතුම් ධර්ම දානමේ පින්කම් සිද්ධ කරන්නට සූවිසි ප ဋ ාණ දේශනාව සම්බන්ධ කරගනිමින් නිර්වාණ මාර්ගයට උපනිශ්‍රේ වන ආකාරයෙන් ධර්ම දේශනාවක් සිද්ධ කරන්න කියන තැනින් තමයි මේ උතුම් ධර්ම දානමේ පින්කමට දායකත්වය දක්වලා තියෙන්නේ. මේ උතුම් ධර්ම දේශනාව සඳහා ප්‍රඥා නාලිකාව තුලින් විකාශනය කිරීම සඳහා කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ විශ්‍රාමික ගුරුතුමීක වන අංක 268න් 1 ආසිරිය වෙන පැලැන්වත්ත පන්නිපිටිය පදිංචි උඩුකුඹුරගේ මල්ලිකා නන්දසීලී මහත්මිය සහ සහෝදර සහෝදරියන් ඇතුළු දූ දරුවන් විසින් සදැහැති දායකත්වය දරා තිබෙනවා. 1994 අගෝස්තු මාස 6 වන දින පරලෝසපත් මෑණියන් වන රයිගම් කෝරළගේ එර්ල් ආර්මලීන් මහත්මියට සංසාර දුකින් අත මිදී ඉක්මන් භවයකදී මුතුම් නිවන් අවබෝධයේ පිණසම මේ ධර්ම දානමය පින්කමෙන් ජනිත වන පුණ්‍ය සම්භාර ධර්මයේ හේතු උපනිශ්‍රේ වේවා. අභාවයටපත් වූ පියාණන් වන උඩුකුඹුරුගේ ඇල්මිස් මුදලාලි මහතාටද අප්‍රමාදීව සංසාර දුකින් අත මිදීමටම නිවන් අවබෝධයේ පිණසම මේ ධර්ම දානමය කුසලයෙන් ජනිත වන හේතු උපනිශ්‍රේ වේවා. පියාණන්ගේ දෙමාපියන් හා සොහොයුරියටද මෑණියන්ගේ දෙමාපියන්ට සහ සහෝදර සහෝදරියන් වන ආර්.කේ. චාමලීන් පුංචි අම්මාටද ආර්.කේ. සෝමපාල පුංචි මාමාටද ආර්.කේ. අමරදාස මාමාටද ආර්.කේ. හේමදාස මාමාටද ආර්.කේ. ධර්මපාල මාමාටද එම ඥාතීන්ගේ ස්වාම්පුරුෂයන් හා බිරින්දෑවරුන්ටද මේ පුණ්‍ය බලයෙන් උතුම් නිර්වාණ අවබෝධයම නිවන් සුවයම සාක්ෂාත් වේවා. W.A. සෙනවිරත්න සොහොයුරාටද බන්දුල ජයරත්න මල්ලීටද ආර්.කේ. ප්‍රියානි නංගීටද උපුල් ආනන්ද මල්ලීටද මේ උතුම් පුණ්‍ය කුසල් අනුමෝදන් වී උතුම් නිවන් අවබෝධය සැලසේවා. සුජීවත්ව සිටින විදුපම සේනාරත්න පුතුණුවන්ගේ ප්‍රාර්ථනා ඉටු වී නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. පංචාල ලොකු පුතා තිලංකාදුව සහ එම දරු දෙදෙනාටත් නිරාශ්‍රව පුතා නෙලූෂා දුව සහ එම දරු දෙදෙනාටත් සාරතී දුව මනෝජ් පුතා සහ එම දරු දෙදෙනාටත් සමීරා දුව මෙත්මල් පුතා සහ එම දරු පවුල්වල සෑම සිළු දෙනාටමත් සියලුම ඥාතීන්ටද මෙම ධර්මදේශනාවෙන් ජනිත වන පුණ්‍ය කුසල් බලයෙන් උතුම් නිර්වාණ අවබෝධයේ පිණසම හේතු සම්පත් සැලසේවා. නිදුක් නිරෝගී චිර ජීවනයේ සැලසේවා.
අධ්‍යාපනය ලබා දුන් සියලු ගුරු මෑණිවරුන්ටත් සියලු ගුරු පිරවරුන්ටත් සරසවි ගුරු මෑණිවරුන්ටත් ගුරු පිරවරුන්ටත් තුම් නිර්වාණගාමී අවබෝධය සලසා ගැනීමට නිර්වාණගාමී වීමටම මේ පින් බලය උපනිශ්‍රය වේවා. ගරු දේශකයන් වහන්සේ ඇතුළු සියලුම දේශකයාණන් වහන්සේලාටද උතුම් නිවනින් නිවී සැනසීමට මේ කුසලය මහත්ඵල මානිසංස ලැබේවා. රටදෑ වෙනුවෙන් දීපිදු රණවිරුවන් රට වෙනුවෙන් මියගේ සියලුම දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. උතුම් නිවන් සැප ලැබී මේ ධර්මදේශනාවෙන් ජනිත වන පුණ්‍ය කුසල සම්භාර ධර්මයේ අනුමෝදන් වී හැම දිනාටම සසර සුවපත් භාවයේ සැලසේවා. නිවනින් නිවී සැනසේවා කියලා පුණ්‍යානුමෝදනා කරන්නට යෙදෙනවා, ආශිර්වාද කරන්නට යෙදෙනවා. ඉතින් තෙරුවනේ අනන්ත ගුණ රැකවරණයෙන් ඔබ හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධයේ පිණසම ජීවිත අවබෝධයේ පිණසම හේතු වාසනා සැලසේවා. නිවනම වේවා කියලා මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරන්නට යෙදෙනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච යං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්දාමි සබ්බසෝ එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සප්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සාදු 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 අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සුවිසි අනන්ත ගුණ බලයෙන් උතුම් සද්ධර්මාබෝධයම සැලසේවා. සුවපත් වේවා. තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං